ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. අකණ්ඩව පස්වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයන් 1500ට අඩුවේ. රෝගාබාධ සහිත දරුවන්ට හෙට සිට බස්නාහිර සියලුම රජයේ රෝහල්වලදී ෆයිසර් එන්නත. මන්ත්‍රී චන්දිම වීරක්කොඩිත් කොවිඩ් ආසාදිත වෙයි. එන්නත් කරණයෙන් පසු සරසවි ආරම්භයේ සැලසුම් ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පැහැදිලි කිරීමක්. යුගදනවේ විදෙස් සමාගමකට විකිරීම හරහා සිදුවන ජාතික සම්පත් පෞද්ගලීකරණයට නිදහස් පක්ෂය විරුද්ධයි. ජ්‍යෙෂ්ඨ උප සභාපතිගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සෙසු ප්‍රගතිශීලී ජනතාව සමග PAIගේ සටනට එකතු වී තිබෙනවා. දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක 62 වන ගුණ සමරුම අද. චන්ද්‍රිකා මෛත්‍රී වෙල්ගම අවස්ථා 3කදී පුෂ්පෝපහාර දක්වයි. V1 උකුත ඒකක රස උපරිමයි. වයස අවුරුදු 12-19 අතර රෝගාබාධ සහිත දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්වලදී සහ ඊට ඉහළ රජයේ රෝහල්වලදී ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතෙන් බැහැර පදිංචි මව්පියන් හෙට සිට බස්නාහිර පළාතේ රෝහල් වෙත දරුවන් රැගෙන ඒමෙන් වළකින්නයිද එම සංගමය ඉල්ලා සිටිනවා. COVID-19 ආසාදිතයන් 1159 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර අකණ්ඩව 5 වන දිනටත් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාවට වඩා අඩු වී තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 512531ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 453689 දෙනෙකු ප්‍රතිකාර කාල සීමාව අවසන් කර ඇතැයි වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ සඳහන්. තවදුරටත් සක්‍රිය ආසාදිතයන් ගණන 46233ක් වන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12609ක් දක්වා ඉහළ ගියේ තවත් මරණ 79ක් රජය ඊයේ නිවේදනය කිරීමත් සමගයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මන්ත්‍රීවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇති අතර මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වයස අවුරුදු 12-19 අතර රෝගාබාධ සහිත දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම අදත් කොළඹ රවිජේ ආර්ය ළමා රෝහලේදී සහ කුරුණෑගල හා අනුරාධපුර ශික්ෂණ රෝහල්වලදී සිදු කරනවා. එමෙන්ම හෙට බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වලදී මෙම කාණ්ඩයේ දරුවන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කළා. ඊයේ ළමා රෝහලේ 150කට පමණ ආබාධ සහිත දරුවන්ට එන්නත ලබා දීලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල රෝහලෙත් අනුරාධපුර රෝහලේ 60කට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබා දීලා තියෙනවා. අප කියන්න සතුටුයි එන්නත ලබා දීපු තැන ඇති වුණු වේදනාවන් සහ ඉදිමීම් පමණයි. දරුණු ප්‍රතික්‍රියා කිසිම තැනකින් දැනට වාර්තා වෙලා නැහැ. අපි එක ළමයෙක් පමණක් නැවතවරක් රෝහලට ගෙන්න ගත්ත එක අවස්ථාවක ඇලර්ජික් රියැක්ෂන් එකක් ඇවිල්ලා තිබුණා. නමුත් එයාත් බොහොම පහසුවෙන්ම සමනය වුණා. සමහරව ඇවිල්ලා අපෙන් ඉල්ලනවා මෙයාට වයස අවුරුදු 20යි. අපිට වැක්සින් එක ගහද. අපි ගහන්නේ 12-19 අතර පායට පමණයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපිට දැනුම් දීලා තියෙන්නේ හෙට සිට බස්නාහිර පළාතේ හැම මූලික රෝහලක් සහ ඊට ඉහළින් නැති රෝහල් පද්ධතියේ දිස්ත්‍රික් ජෙනරල් රෝහල් සහ ටීචිං හොස්පිටල්ස් කියන්නේ අධ්‍යයන වලට විශාල රෝහල් වල මෙම එන්නත ලබා දෙනවා. මේ දැන් බස්නාහිර පළාතට ඇවිල්ලා කඩිමුඩියේ ගාල්ලින කෙනෙකුට එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද එම ස්ථානවලට අනිවාර්යයෙන්ම දවස් කිහිපයක් ඇතුළත එන්නත් කරන්නේ ඒ ස්ථානවල පවා ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. මේ අතර නාරාහිම්පිට යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඊයේ මත වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අදහස් පළ කළා. උපකුලපතිනියගේ ලියුම ලැබිලා තිබුණා දරුවෝ හැමෝටම විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ හමුදා රෝහලට පැමිණෙන්න කියලා. නමුත් පැමිණෙන්න එපා කියන දේ සිකුරාදා හවස කියපු දේ ඒ දැනුම් දීම සෑම දරුවෙකුටම ගිහින් නැහැ. මේ වෙද්දි රට තුල වයස අවුරුදු 20ත් 30ත් අතර එන්නත් කරන්නේ නිල වශයෙන් ආරම්භ වෙලා තියෙනවා. ඕනෑම අයෙකුට පුළුවන් ලංකාවේ තියෙන Tamanට ළඟම එන්නත් කරන මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ වෙද්දි එන්නත ලබා ගන්න. මෙහෙම තියෙද්දී ඔබතුමාලා විශ්වවිද්‍යාල සිසුන් සඳහා වෙනම එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාද නැත්නම්? ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දීලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේ 20ත් 30ත් අතර
දරුවෝ වෙන්න පුළුවන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන්. මේ හැමෝම තමන්ගේ පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කයේ දැනුම් දීලා තියෙන පොලිස් වසමේ අදාළ එන්නත් මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒ එන්නත ලබා ගන්න කියලා. සාමාන්‍ය ක්‍රමවේදයට යන්න කියලා ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දීලා තියෙනවා. අපිට කොයිතරම් දුරද සභාපතිතුමා මේ වෙලාවේ විශ්වවිද්‍යාලය යලි විවෘත කිරීම කොහොමද තියෙන සැලසුම? නිසා ඇත්තටම අපිත් හාහා පුරා කියලා මේ බලාගෙන ඉන්නේ. කලිදු අවුරුදු 2කට පස්සේ දරුවෝ හම්බෙන්න. දරුවන්ට මූණ බලාගෙන උගන්වන්න ඒක විශ්වවිද්‍යාල පද්ධතියම දරුවෝ එනකන් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්ලයින් වැඩපිළිවෙල සාර්ථක නිසා දරුවන්ගේ අනාගතයට හානියක් නොවෙන්න කටයුතු කරගෙන ගියත් අපි පැහැදිලිවම දන්නවා දරුවෝ මුණු ගැසේ යුතුමයි කියලා. යනුව ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී වැඩි ප්‍රතිශතයක් පූර්ණ එන්නත් කරණයට ලක් වුණාට පස්සේ ඔබතුමාලා මේ වෙද්දී සූදානමකින් සිටිනවද භෞතික මේ විදිහට දරුවන්ව විශ්වවිද්‍යාලයට ගෙනල්ලා ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්න? සමහර ලාවට ඒක කණ්ඩායම් වශයෙන් වෙයි. 4 වෙනි අවුරුද්ද 3 වෙනි අවුරුද්ද ආදී වශයෙන් වෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි කලින්දු පාසල් අධ්‍යාපනයේ වගේ නෙමෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මුළුමනින්ම පදනම් වෙන්නේ නේවාසිකාගාර සංකල්පයත් එක්ක. කලින්දු ඒ නිසා අපිට පුළුවන් වෙයි ඉතාම ඉක්මනින් ආරම්භයකට යන්න. මේ අතර මෙරට ඉදිකරනු විශාලතම PCR පරීක්ෂණාගාරයේ කටයුතු ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණා. ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක්ව කටුනායක 18 ප්‍රදේශයේ ඉදිකළ මෙම පරීක්ෂණාගාරය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5ක්. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14කට පසු මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා මෙහිදී පරීක්ෂණ සිදු කර ගැනීමට අවස්ථාව හිමි වනවා. මං හිතනවා අපිට අදහෙට ලොකු තදබදයක් එන්නේ නැහැ. තදබදයේ පීක් එක එනකොට මේක ගැටලුවක් නැතුව ක්‍රියාත්මක කරන්න ඕනි විදියට මේක හැදිලා තියෙනවා. හැම ෆ්ලයිට් එකක්ම කරන්න අධ්‍යමතුමා මේ වෙනකොට 6න් පස්සේ සියලුම ගුවන් යානා ටික කරන්න යෝජනා දාලා තියෙනවා. කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීම හරහා ආරම්භ වන ජාතික සම්පත් පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විරුද්ධ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මේ අතර යුගදනවී විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. කෙරවලපිටිය බලාගාරය පිළිබඳ ප්‍රශ්නය. මහ භාණ්ඩාගාරයේ සතුව තිබෙන කොටස් වලින් 40% ප්‍රමාණයක් විදේශීය සමාගම් වලට ලබා දීම හරහා ආරම්භ වන පෞද්ගලීකරණය කරන ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සේසු ප්‍රගතිශීලී ජනතාව සමග PAIගේ සටනට එකතු වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික සම්පත් සුරැකීම සඳහා උගෙන යන අරගලයට පක්ෂපාතීත්වය මේ වෙනකොට ප්‍රකාශ කරලා තිබෙනවා. ඉදිරියටත් ඒක කටයුතු වලට මැදිහත් වෙනවා පක්ෂයක් විදියට. අපේ රටේ ස්වාභාවික වායු උකහා ගැනීම සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ලින් 4න් ලින් 2ක කැණීම් සාර්ථක වෙලා තියෙනවා. ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන නීති සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඕන මෙන්න තියෙන්නේ. හදිසියෙම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ස්වාභාවික වායු සැපයීමේ කොන්තරක්තුව දිගුකාලීනව යම් පාර්ශවයකට ලබා දුනහොත් රටක් හැටියට අපට ස්වාභාවික වායු උකහා ගැනීම සඳහා ආයෝජනය කිරීමට හැකියාවක් නැහැ. උකහා ගන්නට ආයෝජනය කරන කෙනා තමයි බලාපොරොත්තු වෙන්නේ සැපයීම කරන්න. ඉතින් සැපයීම එක පාර්ශවයකට බාර දුන්නොතින් අපේ ස්වාභාවික වායු ලංකාවේ භූමියෙන් සැපයීම සඳහා අදහස් කරන කණ්ඩායම් එකතු වෙන්නේ නැහැ. අපේ රට ගොඩනගන්න තියෙන අවස්ථාව නැති නොවන ආකාරයට මේ ගිවිසුම් වලට එළඹීම සිදු විය යුතුයි කියන කාරණේ තමයි මට කියන්නේ. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයක් ඉල්ලනවා තෙල් ගේන්න සල්ලි නැහැ කියලා. GL පීරිස් ඇමතුමා කියනවා ඔහු හම්බුණා කියලා එමිරේට්ස් එකේ විදේශ ඇමතිවරයා ඔහුගෙන් ආයාචනයක් කරා කියලා සල්ලි ටිකක් දෙන්න කියලා තෙල් ගේන්න. මේ කිසි දෙයක් අද ඇවිල්ලා නැහැ. ගම්මන්පිල මහත්තයාම දාපු කැබිනට් පේපර් එකේ තියෙනවා ඩොලර් මිලියන 2500ක්. මේ ගන්න යනවා කියලා කොන්සෙප්ට් ග්ලෝබල් කියලා මේ ලංකාවේ රාජකීය පැත්තේ තියෙන කම්පැනියක් හරහා රුපියල් බිලියන 40ක් කමිෂන් එක. කෝටි 4000. Google එකේ ගහලා බැලුවා එහෙම කම්පැනියක් නැහැ. ඉන්දියාව ඩොලර් මිලියන 500ක් දෙන්න අධිමති කරනවා නම් එමිරේට්ස්ලා ඩොලර් මිලියන 500ක් දෙන්න අධිමති කරනවා නම් කවුද මේ ඩොලර් මිලියන 2500ක් දෙන්නේ ලොකු මේ කොමිෂන් එකක් අරගෙන රාජකීය පැත්තේ පුද්ගලයා. හොයලා බලන්න වෙනවා මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය SWRT බණ්ඩාරනායක මහතාගේ 62 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ගුණ සමරුව පැවැත්වුණේ හොරකොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී.
බණ්ඩාරනායක මහතාගේ 62 වෙනි ගුණ සැමරුම අද හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණා. දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා සුනිත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් අද පෙරවරුවේ එහි පැමිණ පුෂ්පෝපහාර දැක්වුවා. පක්ෂ බණ්ඩාරනායක නමුදු පුරාගෙන කෑව මිසක් කිසි දෙයක් සංවිධානය කරේ නැහැ මෙතන. ඔක්කොම කරේ පැතිරි ඒවා කරන්න අපිට දෙකලක් කරලා දීලා ගියේ. ඒවා කරනවා. පක්ෂ සභාපති ජනාධිපතිලා කියන්නේ අවුරුදු 5 මෙතෙන් ආවේ එක සැරේ. අද නම් එයි. අනිත් හැමදාම කන්නලා තියෙන හන්දා දැන් ආයේ බණ්ඩාරනායක නම් ඉතුරුගෙන කන්දේ ගන්නවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ සමාජිකයන් පිරිසක්ද අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වුවා. එතුමාට දර්ශනයක් තිබුණා, එතුමාට ප්‍රතිපත්තියක් තිබුණා, එතුමාට සැලැස්මක් තිබුණා, රට වෙනුවෙන් අනාගත ඉලක්ක සහගත වැඩපිළිවෙලක් එතුමාට තිබුණා. ඒ නිසා එතුමා ගෙන ගිය දර්ශනය සහ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම තමයි අපි රට වෙනුවෙන් සහ රටේ අනාගතයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අද කටයුතු කරන්නේ. එමෙන්ම සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක්ද බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වුවා. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න දැන් පාලනය කරන නායකයොත් එක්ක අපි එකඟ නැහැ. මොකද ඒගොල්ලන් මැරිච්ච බණ්ඩාරනායක මහතුරුන් පිනියන්ව වර්ණනා කළා ඒගොල්ලන් ඉදිරියට යන්න බලනවා. නමුත් දැන් ජීවත් වෙලා ඉන්න බණ්ඩාරනායකලා දිහා බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ගහනවා. ඔබතුමාලා නිදහස් පක්ෂයට ආදරේ නම් ඇයි මේ නිදහස් පක්ෂය තුලම ඉඳලා නිදහස් පක්ෂය නැති කරන්න හදන කට්ටියගේ නම් කියන්න බැරි? නිදහස් පක්ෂය තුල අපිට ඉන්න බෑනේ. අද නිදහස් පක්ෂයේ ඉන්නේ ආණ්ඩුවත් එක්කනේ. මම නම් ආණ්ඩු විරෝධී. බණ්ඩාරනායක මහත්තයා පංචමහා බලවේගයත් එක්ක නැගිට මිනිහ. නමුත් දැන් තියෙන ආණ්ඩුව නගින්නේ පංචමහා බලවේගයත් එක්ක නෙවෙයි. ඒගොල්ලන්ගේ ගජමිතුරු කන්දියත් එක්ක තමයි ඒගොල්ලන් යන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. ප්‍රදේශ කිහිපයකට මේ දිනවල අධික වැසි ඇදහිලමින් පවතින අතර වැලිමඩ ගුරුතලාව කරගස්තැන්න ප්‍රදේශයේ බෝංචි අර්තාපල් මාළුමිරිස් ඇතුළු වගාබිම් රැසක් ජලයෙන් යටවීමෙන් විනාශ වී තිබුණේ මෙලෙසින්. මේ අතර යහපත් කාලගුණයත් සමග ඇල්ල නමුණුකුල මාර්ගයේ 4 කණු ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය කිහිපයකට අඩාල වුණා. යාපනයේ වඩමාරච්චි කත්තේකාඩු මුහුදු තීරයේදී මත්ස්‍ය දෙලකට පැටලී ගොඩ ගැනුණු අඩි 6ක් පමණ දිගැති මිනිමුතු මුවරෙකු නැවතත් මුහුදට මුදා හැරීමට කටයුතු කෙරුණේ මෙලෙසින්. කරුවලගස්වැව මිල්ලගස්වැව ප්‍රදේශයේ වගාලිදකට වැටි දින දෙකක් නිරාහාරව සිටි අවුරුදු 25ක් පමණ වයස සිටි ඇතින්නක් වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ ගොඩගනු ලැබුවා. ඒ පැය 7ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි. කුරුණෑගල කොබීගනේ තුත්තිරිපිටියගම ප්‍රදේශයේ ස්නායු ආබාධයකින් පෙළෙන සිව් හැවිරිදි දරුවෙක් ජීවත් කරවීම සඳහා දරුවාගේ මිත්තනිය දැඩි උත්සාහයක නිරත වනවා. මිත්තනිය විසින් කොහොමෝලක රැකියාවේ නිරත වෙමින් ආබාධිත දරුවා රැකබලා ගන්නා අතර ඔවුන් ජීවත් වන්නේද කොහොමෝලේ හිමිකරුට අයත් නිවසකයි. මේ මගේ ලොකු පුතාගේ දරුවා එයා ආබාධිත දරුවේ එයාගේ අම්මටයි තාත්තටයි එයා හදාගන්න තරම් හැකියාවක් නැහැ. බබා හම්බෙන්නේ යද්දී ඔළුව තෙරපිලා එයාට ස්නායු දෝෂයක් කියලා තමයි අපි එක්කලා ડોක්ටර්ලා කිව්වේ. දිගටම ව්‍යායාම කරගෙන ගියොත් සාමාන්‍ය තත්තර ගන්න පුළුවන් කියලා කිව්වා. පුළුවන් නම් මගේ දරුවා නැකිටව ගන්න එයාගේ අනාගතේ සුබ වෙන්න දෙයක් මට කරලා දෙන්න. ඇඹිලිපිටිය නවනගරේ ග්‍රාම නිලධාරී කාර්යාලය ග්‍රාම නිලධාරීවරයාද දැනුවත් කිරීමකින් තොරව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් රාජකාරී කටයුතු කිරීමට නොහැකිව ග්‍රාම නිලධාරීවරයාද අපහසුතාවට පත්ව සිටින අතර ගැටලුව පිළිබඳව සොයා බැලීමට කොළොන්න මැතිවරණ ආසනයේ සංවිධායක සනිරෝහණ කුඩිතුවක්කු මහතා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පසුගියදාම ස්ථානයට පැමිණියා. පොළොන්නරුව පත්තිනි පෙදෙස ගම්මානයට පරාක්‍රම සමුද්‍රයේ වැව් රක්ෂිතයේ සැරසරන වන අලි කඩා වැදීම නිසා ගම්වාසීන් පීඩාවට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසන්නේ පරාක්‍රම සමුද්‍රය අවට ඉදිකර ඇති විදුලි වැට ඇවිදින මන්තීරුවේ ඉදිකිරීම වෙනුවෙන් ගලවා ඉවත් කිරීම නිසා වන අලි ගම් වැදීමට පටන්ගෙන ඇති බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි තමන් කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පත්තිනි පෙදෙස ගම්මානයේ ජනතාව වනාලි තර්ජන නිසා පීඩාවට පත්ව සිටිනවා. පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පිහිටා ඇති ගම්මානයට දින 3ක පමණ සිට පරාක්‍රම සමුද්‍රයේ වැව් රක්ෂිතයේ සැරිසරන වන අලි මෙලෙස පැමිණෙන බවයි ගම්වාසීන් පවසන්නේ. මේ හේතුවෙන් වගාබිම් වලට සිදු ඇත්තේ විශාල හානියක්. මේ මඤ්ඤොක්ක ගහේ අල තේරම කාලා කෙසෙල් බඩෙත් කාලා මේක කනක් තිබ්බා ඒකත් කාලා මේ වැටවල් විනාශ කරලා ඒ පොල් ගස් කෙසෙල් ගස් ඒ තියෙන දේවල් කඩලා මු හුරු වුණොත් මේ කෑමට දිගටම මේකට එන්න පටන් ගයි.
මීට වසර ගණනාවකට ඉහතදී වනජීවී නිලධාරීන් විසින් පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම දිගේ ආරක්ෂිත විදුලි වැටක් සවිකර තිබෙනවා. නමුත් පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මන්තීරුවක් ඉදිකිරීම වෙනුවෙන් එය ගලවා ඉවත් කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. ඊයේ පෙරේදා මේ මන්දිරු හදන්න අලිවට කැඩුවා. මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතුවේ නැහැ. අලිවට අයින් කරාට පස්සේ තමයි අලි මේ පැත්තට එන්න ගත්තේ. බතුමායිම් දිගේ ඇවිල්ලා මේ මෙහෙම පෙරලලා තියෙනවා. දැන් අලි එන්න දවස් දෙකක් ආව ඊයේ අලි වෙඩි ගහපු නිසා තමයි යාමේ නැත්තේ. ජීවිත හානියක් වුණොත් අනතුරක් වුණොත් මොනවා කාට කියන්නද? විදුලි වැට තිබුණ විදිහටම සවි කරන්න ඕන. මේ අතර අලිවට වහා ඉදිකර දෙන්නයි බල කරමින් ප්‍රදේශවාසීන් පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතට පැමිණ අද පෙරවිරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. මේ අලි ඇතුල් වෙනවා මේකනේ. තිබ්බ විදියට වැට ගහන්න කියනවා. අපේ දරුවෝගේ ජීවිත බේර ගන්න ඕනේ අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. තිබ්බ විදියට අපිට අලි වැට දාලා දෙන්න. ඒත් සමගින් අද දරන මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.